ආයුබෝවන් දරුවනේ. අපි අද කතා කරන්නේ 9 ශ්‍රේණියේ දෙවනි වාරේ 3 වෙනි ගණිත පාඩම. දර්ශක පාඩම. අච්චු පොතේ නම් 12 වෙනි පාඩම සම්බන්ධයෙන්. මේ පාඩමේදී අපිට කතා කරන්න තියෙන්නේ දර්ශක නීති සම්බන්ධයෙන් සහ අලුත් දර්ශක වර්ග හඳුනා ගැනීමක් සම්බන්ධයෙන්. අපි මේ පාඩමේදී කතා කරන දර්ශක නීති තමයි බල කුණ කිරීම, බල බෙදීම, බලයක බලය කියන දර්ශක නීති. ඊට අමතරව මේ පාඩමේදී අපි අඳුරගන්නවා ශූන්‍ය දර්ශකයයි ඍණ දර්ශකයයි කියන්නේ මොනවද කියන එක. ඒත් මේ ඔක්කොටම කලින් මම ඔයාලට මතක් කරලා ඉන්නම් මොනවද මේ දර්ශක කියන්නේ කියලා. ඔයා මේක 6 ශ්‍රේණියේදී ඉගෙන ගත්ත දෙයක් තමයි. පුතේ යම් සංඛ්‍යාවක් හරි යම් බීජීය පදයක් හරි, ඒ කියන්නේ එකම සංඛ්‍යාව හෝ එකම පදය නැවත නැවතත් සටහන් කරන වෙලාවට, ඒ කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවල මේ බලන්න දෙක ගුණ කිරීම මේ එකම සංඛ්‍යාව එම සංඛ්‍යාවෙන්ම නැවත නැවතත් ගුණ කරලා තියෙන අවස්ථාවක්. අපි බීජීය පදයක් ගමු. මේ ඒ කියන බීජීය පදය නැවත නැවතත් ඒගෙන්ම ගුණ කරලා තියෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවල මේවා කෙටි කරලා පෙන්නන ක්‍රමයක් විදියට අපි දර්ශක අංකණය කියන දේ භාවිතා කරා. ඔයාට මතක ඇති මෙතනදී දෙක 4 පාරක් ගුණ වෙලා තියෙනවා දෙකෙන්ම. එහෙනම් අපි මෙයාව ලියන්නේ දෙකේ 4 වෙනි බලය කියලා. එතකොට අපිට පුළුවන් මේ ඒ 4 සැරයක් ගුණ වෙච්ච එක ඒගේ 4 වෙනි බලය කියලා සඳහන් කරන්න. මෙන්න මෙහෙම සඳහන් කරාම මේ පහළ ඉන්න ඉලක්කමට අපි කියනවා මේ දර්ශකාංකණයෙන් ලියලා තියෙන කෙනාගේ පාදය කියලා. එහෙනම් මෙයා කවුද? එයාට අපි කියනවා දර්ශකය කියලා. ඔන්න ඔය විදියට මේ පහළ දර්ශකාංකණයෙන් තියෙන කෙනාගේ ඒ කියන්නේ පාදය වෙනවා. 4 කියන්නේ දර්ශකය වෙනවා. එයාව කියවන්නේ කොහොමද? ඒගේ 4 වෙනි බලය කියලා. මීට අමතරව අපි පොඩි කාලේ කියලා දුන්නා කාගේ හරි දෙවනි බලයක් තියෙනවා නම් එයාව කියන්න පුළුවන් x ගේ දෙවනි බලය කියනවට අමතරව x ගේ වර්ගය කියලා. අපි මෙයාව බලමු. මේ තියෙන්නේ 7 3වෙනි බලය. කාගේ හරි 3වෙනි බලයක් නම් තියෙන්නේ අපිට එයාට ගණය කියලා කියන්න පුළුවන්. එහෙනම් මෙයාව කියන්න පුළුවන් අපිට 7 ගණය කියලා. 7 3වෙනි බලය කියන එක 7 ගණය කියන්න පුළුවන්. දැන් ඔයා දන්නවා ඕනම කෙනෙක්ගේ දෙවෙනි බලයක් නම් එයාට අපි කියන්නේ එයාගේ වර්ගය කියලා. 3වෙනි බලය නම් අපි කියන්නේ ගණය කියලා. ඔන්න ඕවනේ අපි මේ දක්වා ඉගෙන ගත්තේ. හරි. අපි දැන් යමු අපිට 9 ශ්‍රේණියේදී ඉගෙන ගන්න තියෙන මූලික දර්ශක නීති සම්බන්ධයෙන් කතා කරන්න. මම මුලින්ම ඔයාලට මතක් කරා දර්ශක නීති 3ක් සම්බන්ධයෙන් කතා කරනවා. බල ගුණ කිරීම, බල බෙදීම සහ බලයක බලය කියන ඒවා. මුලින්ම මම ඔයාට පෙන්වන්න යන්නේ මොකක්ද මේ බල ගුණ කිරීමේදී ඔයා ඉගෙන ගන්න තියෙන නීතිය කියලා. බලන්න මම මේ ලියන ප්‍රකාශනයේ දිහා. ඒගේ m වෙනි බලය ගුණ කිරීම ඒගේ n වෙනි බලය සමාන වෙනවා කියලා කියනවා පුතේ. ඒගේ m ධන nට. පැහැදිලිද? ඒගේ m ගුණ කිරීම ඒගේ n සමාන වෙනවා ඒගේ m ධන nට. ඒ කියන්නේ මොකක්ද පුතේ? පාද සමාන දර්ශක. දැන් මේ දර්ශක නීතියේදී අපි කතා කරන්නේ පාද සමාන දර්ශක සම්බන්ධයෙන් විතරමයි. මේ නීතිය අදාළ වෙන්නේ මේ නීතියට අනුව ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්නේ පාද සමාන අයට විතරමයි. පාද සමාන
බල ගුණ කරන වෙලාවට ඒ වගේ දර්ශක මොකද වෙලා තියෙන්නේ? එකතු වෙනවා. පැහැදිලි? මොකද්ද නීතිය? පාද සමාන දර්ශක ගුණ කරන විට ඒවායේ බල එකතු වේ. ඔයාට අවශ්‍ය නම් ඒක ලියා ගන්නත් පුළුවන්. අපි බලමු මේ නීතිය අනුව ගැටලු විසඳන්න තියෙන්නේ කොහොමද කියලා. 3 5 වෙනි බලය ගුණ කිරීම 3 4 වෙනි බලය. දැන් ඔයාලට කියන්න. පාදය 3 හින්දා අපි 3 කියලා ලියනවා. දැන් මොකද වෙන්න ඕන? 5යි 4යි එකතු වෙනවා නේද? එහෙනම් අපිට ඒවා ලියන්න පුළුවන් 9 කියලා. 5යි 4යි එකතු වෙන්නේ. ඔන්න ඕක තමයි අපිට ඉගෙන ගන්න තියෙන පළවෙනි නීතිය. මම හිතනවා ඔයාලට ඒක පැහැදිලි කියලා. ඔන්න දරුවනේ ඔයාලට පේන්න තියෙනවා දැන් දර්ශක නීතිවල බල ගුණ කිරීම යටතේදී තියෙන ගැටලු කීපයක්. මේ ගැටලු වලදී අපි ඔයාගේ දැනුම ක්‍රමයෙන් වර්ධනය කරනවා. හොඳට බලාගෙන ඉන්න. ඔයා මෙතනදී දන්න ඒවා නැවතත් ඔව් කියලා ඔයාගේ ඔළුවට දා ගන්නවා වගේම නොදන්න ඒවා ඔයාට වැරදෙන්න ඉඩ තියෙන තැනුත් හදා ගන්නවා. අපි යමු ගැටලු වලට. දැන් ඔයා දන්නවා පාද සමානයිනේ. එහෙනම් අපිට මේ වගේ උත්තරේ මේ විදිහට පුළුවන් දාන්න. 3 මේ දෙන්නගේ එකතුව නේද? පාද සමානයි නම් ගුණ වෙනවා නම් දර්ශක එකතු වෙනවා. ආයයි. හොඳයි. ඊළඟ ගැටලුව බලමු. එයාගේ x ගේ 3යි 4යි එකතු කරාම 7යි. අපි ඊළඟ ගැටලු දෙක බලමු. මේ ගැටලුවේ 3යි m ගේ 8 ගුණ කිරීම m ගේ 6. පුතේ මෙතන මේ mට අගයක් නැහැ. ඒ කියන්නේ මෙතන ඉන්නේ කවුරු වගේද? මෙතන ඉන්නේ එක වගේ. අන්න ඒ වෙලාවට මෙයාලගේ බල දීලා නැත්තම් මේ සංඛ්‍යාත්මක කොටස් ගුණ කරන්න. එතකොට දැන් මෙතන තියෙන්නේ කවුද? 3 වරක් 1 නේද? එහෙනම් සංඛ්‍යාත්මක කොටස් දැන් පාද සමානයි නෑනේ. 3යි 1යි නේද? මෙයාගේ පාදයේ 3 මෙයාගේ පාදයේ 1. පාද සමාන නැති හින්දා අපිට පුළුවන් එයාලව වෙනම ගුණ කරගන්න සාමාන්‍ය විදියටම. එතකොට අපිට ලියන්න පුළුවන් 3 වරක් 1න් 3යි. දැන් පාද සමාන වෙලා තියෙන්නේ m ගෙනේ එයාගේ බලයන් තමයි එකතු වෙන්නේ. පැහැදිලිද? 8යි 6යි කියන දර්ශක දෙක තමයි අපිට එකතු කරගන්න පුළුවන්. එහෙනම් අපිට පුළුවන් m ගේ 8යි 6යි 14යි කියලා දාන්න. දැන් මේ 14 කියන කෙනා 3ටයි තීද? නෑ. මේ ඉන්නේ 3 පළවෙනි බලය නේද? 3 වරක් එක 3යිනේ. 3 කියන්නේ 3 පළවෙනි බලය. හොඳයි. අපි බලමු ඊළඟ ගැටලුව දිහා. එයාගේ තියෙන්නේ අර වගේම මේ බලන්න මේ දෙක ඉන්නේ දෙකේ පළවෙනි බලය. 3 ඉන්නේ 3 පළවෙනි බලය. එතකොට එයාලව අපිට එකතු කරගන්න බෑ කලින් විදියට. ඇයි ඒ පාද අසමානයි නේද? එහෙනම් අපිට සාමාන්‍ය විදිහට මෙයාව ගුණ කරන්න පුළුවන්. දෙවරක් 3න් අපිට දාගන්න පුළුවන් 6යි කියන අගය. ඊළඟට පාද සමානයේ ඉන්නේ x. එයාලව ගුණ කරද්දි තමයි දර්ශක එකතු වෙන්නේ. එතකොට එයාලගේ ඉන්නේ කවුද? 3යි 2යි 5යි. එහෙනම් මෙතන පිළිතුර වෙන්නේ 6 x ගේ 5 වෙනි බලය. 6යි x ගේ 5. පැහැදිලිද? මේ 6ට තියෙන්නේ පළවෙනි බලයක්. මේ x ට විතරයි මේ 5 වෙනි බලය අයිති වෙන්නේ. ඒකත් ඔයා හොඳට මතකේ තියාගන්න. බල ගුණ කිරීම ගැන කතා කරාට පස්සේ අපිට තියෙන දර්ශක නීතිය තමයි බල බෙදීම සම්බන්ධයෙන් තියෙන නීතිය. මේ නීතියත් කලින් නීතිය වගේමයි. මේකෙදි මේ නීතිය භාවිතා කරන්න පුළුවන් වෙන්නේ පාද සමාන වෙච්ච වෙලාවට විතරයි. එතකොට මේ දර්ශක නීතිය ලියාගන්න වෙන්නේ මෙන්න මෙහෙමයි. පාද සමාන දර්ශක බෙදීමේදී ඒවායේ බල අඩුවේ. මතකයිනේ ಗುಣ වෙද්දි නම් මොකද උනේ? එකතු වුණා. අපි ලියලා බලමු ඒක කොහොමද වෙන්නේ කියලා.
AGM බෙදීම AGN සමාන වෙනවා කාටද? AGM අඩු කිරීම nට. පැහැදිලි නේද පුතේ? බෙදනකොට මොකද වෙන්නේ යාළුවගේ බල? දර්ශකයන් අඩු වෙන එක. දැන් බෙදීම මේ විදියට වගේම ඉරෙන් යට ඔයාට පෙන්වන්නත් පුළුවන්. කොහොමද? AGM බෙදීම AGN. දැන් මේ හරයයිලා විදියට තිබ්බට මේ කියන්නේ මොකක් කියන එකද? බෙදනවා කියන එක. එහෙනම් මෙයාව ලියන්නත් වෙන්නේ කොහොමද? AGM අඩු කිරීම n කියලා. හරි. අපි දැන් මෙතනදිම ගැටලුවකිනුත් බලමු කොහොමද මේක භාවිතා වෙන්නේ කියන එක. 3/8 වෙනි බලය බෙදීම 3/7 වෙනි බලය. දැන් කෙනෙක්ට බැලුව බැලමටම 8 7න් බෙදෙන්නේ නැහැ. ඔව්. එහෙම හිතුවට බෙදෙන්නේ නැහැ තමයි. බෙදන්න ඕනෙත් නැහැ තමයි. ඇයි? අපිට කරන්න තියෙන්නේ මොකද්ද? පාද සමානයි නම් බෙදීමක් නම් තියෙන්නේ දර්ශක අඩු කරන්නයි ඕන. එහෙනම් දැන් මෙතෙන්ට දාන්න වෙන්නේ 8 අඩු කිරීම 7න් එන අගය 1 කියන එක. එහෙනම් පිළිතුර මොකද්ද? 3 පළවෙනි බලය. හරි. මූලික ධර්ම දැන් අපිට තියෙනවා. දැන් අපි බලමු මොනවද අපිට එන ගැටලු. කොහොමද අපි ඒවා විසඳන්න ඕන කියන එක. ඔන්න දැන් අපිට දීලා තියෙනවා බෝඩ් එකේ ගැටලු කීපයක්. අපි මේ ගැටලු විසඳලා බලමු. පාද සමානයි නම් දර්ශක මොකද වෙන්නේ? අඩු වෙනවා නේද? ඔව්. බලයන් අතර තියෙන බෙදීමක්. එහෙනම් අපිට පුළුවන් මෙයාගේ උත්තරේ දාන්න 5/6න් 4ක් අඩු වුණාම 2යි කියලා. ඊළඟ ගැටලුවේ x ඉන්නේ පාද සමානයි 7න් 2ක් අඩු වුණාම 5යි කියලා එයාගේ අගේ දාන්නත් පුළුවන්. මේ ගැටලුව දිහා බලන්න. 3y/6 බෙදීම y/4. දැන් දරුවනේ මෙතන මේ ඉන්නේ කවුරු වගේද? 1y වගේ නේද? අපි දැන් බෙදීම කරන්නේ පාද සමාන අතර විතරයිනේ. දැන් මේ 3යි 1යි පාද සමානයිද? එහෙමනම් අර දර්ශක නීති වලට අනුව කරන්න පුළුවන්ද? බෑ. එහෙමනම් යාලා කොහොමද? සාමාන්‍ය බෙදීමේ නීතිය යටතේ යාලා බෙදනවා. 3 බෙදනවා 1කින්. උත්තරේ කීයයිද? 3යි. දැන් y/6 බෙදනවා y/4ෙන්. පාද සමානයි. එහෙනම් පිළිතුරේ පාදයක් y 6න් 4ක් අඩු වෙනවා 2යි. දැක්ක නේද උත්තරය ආව විදිය? දැන් අපි යමු ඊළඟ ගැටලුවට. එයාගේ චුට්ටක් වෙනස්. දැන් 4යි x ඝනය බෙදීම 2යි x වර්ගයයි ඉන්නේ. මෙයාගේ උත්තරේ කොහොමද පුතේ දාන්න ඕනේ? දැන් ඔයා දන්නවා. 4 පළවෙනි බලය නම් 2 පළවෙනි බලය නම්. දැන් යාළගේ පාද සමාන වෙලාද? නෑ. එහෙනම් අපිට දර්ශක නීති පාවිච්චි කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේ කොටස් දෙක අපිට 4 බෙදීම 2 ඒ කියන්නේ කීය විදියටද? අපිට දාන්න පුළුවන් උත්තරේ 2යි. 4 බෙදීම 2 කියන්නේ 2යි. දැන් x ගේ 3න් 2ක් අඩු වුණාම 1යි. එහෙනම් උත්තරේ ඉන්නේ කොහමද? 2යි x ගේ පළවෙනි බලය විදිහට. ඔයා මෙන්න මේකත් තේරුම් ගන්න. මෙයාලා අතර මේ 4x ඝනය කියන්නේ 4x ඝනයයි අතර ගුණ කිරීම. ඔන්න දැන් අපි බලන්න යනවා
බලයක බලයක් තියෙන අවස්ථාවල කොහොමද මේ දර්ශක නීතිය ක්‍රියාත්මක වෙන්නේ කියන එක බලන්න. බලයක බලයක් කියන්නේ මම ලියනවා බලා ගන්න. ඒගේ m වෙනි බලයේ මෙන්න මෙහෙම බලයක් තියෙන කෙනෙක් තවත් එයාගේ n වෙනි බලය කියලා තිබුණොත් දැන් මොකද්ද? බලයක් ඉන්නවා එයාට බලයක් තියෙනවා. බලයක බලයක්. එහෙනම් අපිට මෙයාව පෙන්වන්න වෙන්නේ කොහොමද දන්නවද? ඒගේ m ගුණ කිරීම n. ඒ කියන්නේ ඒගේ මේ ගුණ කිරීමේ ලකුණ නැතුවම අපිට ලියන්න පුළුවන් කොහොමද? ඒගේ m n කියලා. පැහැදිලිද පුතේ වෙච්ච දේ? මොකක්ද එතකොට මේකේ තියෙන දර්ශක නීතිය? ඔයාලා ලියා ගන්න ඕන කොහොමද මේක? මේක ලියාගන්නේ මෙහෙමයි. බලයක බලයක් විදියට තියෙන වෙලාවට මොකද වෙන්නේ? එයාලගේ දර්ශක එකිනෙකට ගුණ වෙනවා. එහෙනම් බලයක බලයක් ලෙස පවතින විට ඒවායේ දර්ශක ගුණ වේ. මෙන්න මේක තමයි නීතිය. කලින් අවස්ථාවලුනේ මොකද්ද? ගුණ කරන්න තිබ්බනම් පාද සමාන ඒවා අපි ඒ වගේ දර්ශකය මොකද කරේ? එකතු කරා. දෙදන්න තිබ්බ වෙලාවට අපි දර්ශකය අඩු කරා. බලයක බලයක් විදියට තියෙන වෙලාවට ඒ වගේ දර්ශක මොකද වෙන්නේ? ගුණ වෙනවා. හරි. එහෙමනම් බලමු. 4 වර්ගයේ 3 වෙනි බලය. දැන් මෙයාගේ අගේ දාන්න වෙන්නේ කොහොමද? 4 දෙවරක් 3 ඊයද 6 වෙනි බලය කියලා. ඔන්න ඔහොම තමයි පුතේ බලයක බලයක් තියෙන වෙලාවට දර්ශක නීතිය ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපි බලන්න යන්නේ බලයක බලයක් කියන අවස්ථාවේදී කොයි වගේ ගැටලු දෙන්නේ ඒවා කොහොමද විසඳන්නේ කියන එක. බලන්න 3 5 වෙනි බලය. එයාගේ දෙවෙනි බලය. දැන් මොකක්ද මේ? බලයක බලයක්. එතකොට මොකද වෙන්නේ? ඒ වගේ දර්ශක ගුණ වෙනවා. කවුද? 5 දෙකෙන් නේද ගුණ වෙන්නේ. එහෙනම් පිළිතුර විදියට දාන්න පුළුවන් 3 10 වෙනි බලය. ඊළඟට x ගේ ඝනයේ 5 වෙනි බලය. බලයක බලයක්. දර්ශක ගුණ වෙනවා. x ගේ 3 වරක් 5 15යි. ඊළඟට 2යි x ගේ 3. දැන් මෙතනදී ඔයා තේරුම් ගන්න ඕන දේ තමයි පුතේ මෙතන මේ දෙකේ පළවෙනි බලයක් x ගේ පළවෙනි බලයක් ඉන්නේ කියන එක. මේ 3 කියන එක මේ දෙන්නටම අයිති. ඇයි? වරහණෙන් එළියෙන්නේ ඉන්නේ. එතකොට මේ දෙකටයි xටයි කියන දෙන්නටම මේ 3 කියලාගේ අයිති වෙනවා. එහෙනම් දැන් අපි දන්නවා බලයක බලයක් නේ 1 3න් 3යි. එහෙනම් මෙයා 2 3 වෙනි බලය වෙනවා. xටත් අයිති නේද? x ගේ 3 වෙනි බලය වෙනවා. එතකොට ඒ ගානට පිළිතුර එන්නේ ඔන්න ඔය විදිහට. දැන් බලමු ඊළඟ ගැටලුව දිහා. එයාගේ වයිට නම් දෙකක් දීලා තියෙනවා. එහෙනම් 3 කීයද? 3 තියෙන්නේ 1. එතකොට මේ එකක් 4න් ගුණ වෙන්න ඕන. මේ දෙකත් 4න් ගුණ වෙන්න ඕන. එහෙමනම් අපිට පුළුවන් මෙයාගේ අගය දාන්න කොහොමද? 3 නම් 1 වරක් 4 4යි. y නම් කොහොමද වෙන්නේ? 2 වරක් 4 8යි. ඔන්න ඔය විදියට තමයි මේ බලයක බලයක් තියෙන අවස්ථාවල අපි ඒක විහිදුවලා ලියන්නේ. පැහැදිලිද? මේ වරහන් ඉවත් කරලා ලියන්නේ මේ විදියට. මෙහෙම තියෙන කෙනෙක් වරහන් වලට ගන්න වෙනවා නම් ගන්න වෙන්නේ මේ විදියට. පැහැදිලිනේ? මේ එක් බලය වෙන් වෙන්ව ගුණ වුණා නේද? එතකොට මේ 1යි 4යි කියන දර්ශක දෙක ගුණ වෙලා තමයි 4 ආවේ. 2යි 4යි කියන දර්ශක දෙක ගුණ වෙලා තමයි 8 ආවේ. හරි. දැන් අපි මූලික නීති තුනම ඉගෙන ගත්තා. තව අපිට හඳුනා ගැනීම දෙකක් කරන්න තියෙනවා.
මේ ඔක්කොම කරලා අපි ටිකක් ලොකු ගණන් ටිකක් හදනවා. දැන් අපි යමු මොනවද මේ අපිට අඳුර ගන්න තියෙන දේවල් කියලා බලන්න. මේ පාඩමේදී අපිට කරන්න තියෙන අනිත් හඳුනා ගැනීම දෙක තමයි පුතේ ශූන්‍ය දර්ශකයයි ඍණ දර්ශකයයි කියන දෙක. දැන් අපි මේ දෙකත් අඳුරගෙන ඉමු. ශූන්‍ය දර්ශකයක්. ශූන්‍ය දර්ශකයක් කියන්නේ පුතේ ඕනම කෙනෙක්ගේ ශූන්‍ය කියන්නේ කාටද? ඔව් බිඳුවෙනි බලය තියෙන වෙලාවට ඕනම කෙනෙක්ගේ බිඳුවෙනි බලයක් නම් තියෙන්නේ එයාගේ අගය සමාන වෙනවා කාටද දන්නවද? 1ට. කියලා සමාන වෙන්නේ 1ට. ඕනම කෙනෙක්ගේ ඒගේ බිඳුව සමාන වෙන්නේ 1ට. 789 බිඳුව සමාන වෙන්නේ කාටද? 1ට. 275 බිඳුව 1ට. ඕනම කෙනෙක්ගේ බිඳුවෙනි බලයක් නම් ඒ කියන්නේ ශූන්‍ය දර්ශකය කියන්නේ දර්ශකයේ ශූන්‍ය වෙච්ච වෙලාවට අගේ කීයක් වෙනවද? 1ක් වෙනවා. ඔන්න පළවෙනි දේ හඳුනා ගන්න තියෙන දෙකේ. අපි බලමු අනිත් කෙනා ඍණ දර්ශක. ඒ කියන්නේ අපිට තිබුණොත් මෙන්න මේ වගේ ඒගේ ඍණ m මේ ඍණ දර්ශක තියෙන වෙලාවට පුතේ අපිට සුළු කිරීම කරන්න අපහසුයි. එහෙමනම් අපි ඒ වෙලාවට එයාලව ධන දර්ශක කරගන්න ඕන. දැන් මේ පෙන්වන්නේ ඍණ දර්ශකයක් කොහොමද ධන දර්ශකයක් කරන්න කියලා. පුතේ අපි දන්නවා ඕනම එකක හරයක් ලවයක් ඉන්නවා. මේ තියෙන්නේ හරියට මෙහා බෙදීම එක වගේ අවස්ථාවක් නේද? දැන් එතකොට ඒ ඍණ m කියන පදේ ඉන්නේ ලවයේ. අපි හරය ලවය මාරු කරනකොට මෙයාගේ ඒ කියන්නේ දර්ශකයේ ධන ඍණ ස්වභාවය මාරු වෙනවා. ඒ කියන්නේ අපිට පුළුවන් මෙයාව 1යට ඒගේ m කියලා ලියන්න. ඒ වගේම අපිට ඕන නම් මෙන්න මෙහෙම ඉන්න කෙනෙක් 1යට ඒගේ ඍණ m ධන දර්ශකයක් කරන්න දැන් මොකද කරන්න ඕන? ඉරෙන් උඩට ගෙනියනවා. එහෙමනම් අපි බලමු ඒගේ m දැන් හරේ තියෙන එක පෙන්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පැහැදිලිද? ඔන්න ඔහොම තමයි ඍණ දර්ශකයක් ධන දර්ශකයක් කරගන්නේ. දැන් ඔයාට බෙදීම් ගුණ කිරීම ගැටලුවලදී මෙන්න මේ වගේ ඍණ දර්ශක තියෙන අවස්ථා එනවා. එහෙනම් ඔයා බෙදන්න ගුණ කරන්න කලින් මොකද්ද කරන්න ඕන? මේ ඉරෙන් උඩට මාරු කරලා ධන දර්ශකයක් කරගෙන ඉන්නම වෙනවා. හරි. දැන් අපි නීති ටික දන්නවා. ඊට අමතරව අපි හඳුනා ගැනීම ටිකක් දන්නවා. ඔන්න අපි මේ දක්වා ඉගෙන ගත්ත ඔක්කොම නීති සහ හඳුනා ගැනීම ඔයාට එක පාඩම පේන්න තියෙනවා. අපි මේ ටික ආයෙ මතක් කරගමු ගැටලුවට යන්න කලින්. පාද සමාන බල ගුණ කරනකොට ඒවායේ දර්ශක එකතු වෙනවා. පාද සමාන බල බෙදනකොට ඒවායේ දර්ශක අඩු වෙනවා. බලයක බලයක් නම් ඒ වගේ දර්ශක ගුණ වෙනවා. ඕනම කෙනෙක්ගේ බිඳුවෙනි බලයක් නම් ඒ කියන්නේ ශූන්‍ය දර්ශකය එක වෙනවා. ඍණ දර්ශකයක් ධන දර්ශකයක් කරන්න ඕන ගැටලු විසඳන්න කලින් එහෙම කරන්න නම් එයාගේ හරේ ලවය මාරු කරන්න වෙනවා. ඔන්න ඔය දේ අපි දැන් දැනගත්තම අපිට පුළුවන් ලේසියෙන්ම ගැටලු විසඳන්න. ඉතින් මේ ටිකත් එක්ක අපි යමු ටිකක් විශාල මට්ටමේ ඒ කියන්නේ විභාග මට්ටමේ ගැටලු විසඳන්න. දැන් අපි බලමු මේ බෝඩ් එකේ තියෙන ගැටලු වලට විසඳුම් කොහොමද හොයාගන්නේ කියලා. 4 දෙවනි බලයේ බිඳුව. දැන් පුතේ අපි දන්නවා ඕනම කෙනෙක්ගේ බිඳුවෙනි බලය නම් කීයද? 1යි. එහෙනම් 4 2 බිඳුව කියන්නේ පිළිතුර කීයක්ද? 1යි කියන එක. ඊළඟ ගැටලුව
3 2 බිඳුවේ. ඒ කියන්නේ 3 දෙවනි බලයේ බිඳුව. ඒ කියන්නේ කීයක් වෙනවද මේ ටික සුළු වෙලා කරනකොට? 1යි නේද? එයාගේ 4 වෙනි බලය. එකේ 4 වෙනි බලය කීයද? 4යිද? නැහැ. එකේ ඕනෑම බලයක් උත්තරේ කීයද? 1යි. එහෙනම් එකේ 4 වෙනි බලය වුණත් උත්තරේ 1යි. පැහැදිලි. ඔය අපිට වරදින තැන, පැටලෙන තැන, බැරි තැන නෙමෙයි, අමතක වෙලා තියෙන තැන. දැන් බලමු මේ ගැටලුව දිහා. මෙයාගේ තියෙනවා 3x ගේ වර්ගය. එයාගේ දෙවනි බලය නැත්නම් එයාගේ වර්ගය. දැන් අපි වරහණෙන් එළියට අරන් ඉමු පුතේ. මේ මෙතන තියෙන්නේ 3 පළවෙනි බලය මං කලින් කිව්වා. එහෙනම් මෙතන ඉන්නේ 3 2. ඊට පස්සේ මේ දෙන්න ගුණ වෙනවා නේද? x ගේ කීයද? 4. මෙතන ඉන්නේ 3 x ගේ 3. අපි දන්නවා මොකක්ද? බෙදනකොට අඩු වෙනවා. දැන් මෙතන තියෙන්නේ 3 කීයද? පළවෙනි බලය. එහෙනම් 3 දෙවනි බලයෙන් එකක් අඩු වෙනවා කියන එක නේද පුතේ මේ බෙදනවා කියන එකෙන් වෙන්නේ. එහෙනම් 3 එකක් විතරයි නේද බෙදුනහම ඉතුරු වෙන්නේ උඩ? x ගේ 4 බෙදීම x ගේ 3 බෙදනවා කියන්නේ දර්ශක අඩු වෙනවා. එහෙනම් x ගේ කීයද ඉන්නේ? 1. එහෙනම් පිළිතුර වෙන්නේ 3 1 x ගේ 1. මේ එක තිබ්බේ නැහැ කියලා පැහැදිලි නැහැ. පැහැදිලිද? හරි. අපි තව ගැටලු කීපයක් බලමු. දැන් දරුවනේ බලන්න මේ ගැටලු දිහා. අපි මේ ගැටලු වලදී ඍණ දර්ශකත් භාවිතා කරලා තියෙනවා. ඒ වගේම ධන දර්ශකත් ඉන්නවා. ඔයාට පැටලෙනවා නම් ගාන්ට යන්න කලින් මේ දර්ශක නැති තැන් වල තියෙන දර්ශකයන් සටහන් කරන් ඉන්න. මෙතන එක තියෙනවා නේද? හරි. දැන් බලමු. මම ඉස්සෙල්ලාම හිතනවා පාදයේ 2 වෙච්ච අය ගැන. එයාගේ තිබ්බේ දර්ශකයේ විදිහට 3යි 1යි. දැන් ඉර උඩයි යටයි ඉන්නවා කියන්නේ බෙදෙනවා කියලා අපි කලින් ඉගෙන ගත්තා. එහෙමනම් දැන් මොකක්ද වෙන්න ඕන? මේ දෙකේ තුන්වෙනි බලයෙන් දෙකේ පළවෙනි බලයේ බෙදීමක් වෙනවා. එහෙනම් පුතේ අපිට යාව ලියන්න පුළුවන් දෙකේ 3න් එකක් අඩු වෙලා නේද? දෙවනි බලය කියලා. x ගැන බලමු. x ගේ ඉන්නේ කොහොමද? ඍණාය 5 දෙනයි. මෙයා කවුද? මෙයා ධන අය 4 දෙනෙක්. දැන් අපි කලින් මතක් කරා ගැටලු වල උත්තර ඍණ දර්ශක විදියට තියන්නේ නැහැ කියලා. ඒකනේ අපි ඍණ දර්ශක ධන දර්ශක කරන හැටි ඉගෙන ගත්තේ. එහෙනම් මේ ඍණ පහත් අපි මොකද කරන්න ඕන? ධන අය කරන්න ඕන. එතකොට එයා මොකක්ද වෙන්නේ? එයා ඉරෙන් යටට එනවා නේද? ඉරෙන් යටට ආවම මොකද වෙන්නේ පුතේ? ඔන්න ඉරෙන් යටට එනවා. දැන් මේ දෙකෙන් පළවෙනි බලය උඩට ගිහලා සුළු වෙලා. කවුද මෙතන ඉන්නේ? x ගේ 4 ඍණ 5 ධන 5ක් වුණා නේද යටට එනකොට? හොඳයි. එහෙමනම් දැන් උඩ ඉන්නේ දෙකේ දෙවනි බලය. දෙකේ දෙවනි බලය කියන්නේ කවුද? 4. දැන් පාද සමාන දර්ශක ගුණ වෙනකොට මේ පාද සමාන බල ගුණ වෙනකොට ඒ වගේ දර්ශක එකතු වෙන හින්දා S A 4යි 5යි එකතු වුණාම 9 කියලා එනවා. දැන් මෙතනින් යාට මේ ගැටලුව සුළු කරන්න පුළුවන්ද? x ඉදට ගන්න ඕන කියලා කෙනෙක්ට හිතුනොත් එහෙම කරන්න බෑනේ පුතේ. ගත්ත ගාව මොකද වෙන්නේ? දර්ශකේ ඍණ වෙනවා. අපි පිළිතුර ඍණ දර්ශක විදියට තියන්නේ නැති හින්දා අපිට මේ ගැටලුව මෙතනින් නතර කරන්න වෙනවා. එතකොට 4 බෙදීම x ගේ 9 විදියට තමයි මෙයාගේ පිළිතුර අපිට ලැබෙන්නේ. මේ ගැටලුවට යමු. මේ ගැටලුවේදී
සංඛ්‍යාත්මක අගයන් ගැන අපි හිතුවා 10 පළවෙනි බලය 5 පළවෙනි බලය. දැන් පාද සමාන නෑ. හැබැයි එහෙම වුණාම අපිට සාමාන්‍ය සංඛ්‍යාව වගේ සුළු කරන්න පුළුවන් නේද? 5 වරක් 1යි 10ට 5 2යි. එහෙනම් සංඛ්‍යාත්මක අගය අපිට ඉතුරු වෙන්නේ කවුරු කියලාද? 2 කියලා. දැන් බලන්න මෙතන උඩ ඉන්න අය. මෙතන ඉන්නේ x ගේ ඍණ 3යි ඍණ 5යි. පාද සමානයි. මේ දර්ශක දෙක එකතු වුණාම කීයක්ද වෙන්නේ? ඍණ 8ක් වෙනවා. ඍණ 3යි ඍණ 5යි. එකතු වුණානේ. ඍණ අයම 8 දෙනෙක් වුණා. හරි දැන් ඉතුරු වෙන්නේ කවුද? x ගේ 4. දැන් පුතේ අපිට මෙයාව මෙහෙම නතර කරන්න බෑ. ඍණ දර්ශකයක් තියෙනවනේ. ඒවා එනම් මට ඉරෙන් යටට ගේන්න පුළුවන් නේද? ඉරෙන් යටට එනකොට මොකද වෙන්නේ යාලා? මෙන්න මෙහෙම වෙනවා නේද? දෙක ඉන්නවා x ගේ. දැන් ඍණ 8 යටට එනකොට කීයක් වෙනවද? ධන 8ක් වෙනවා නේද? එතකොට පාද සමානින්ද මේ දෙන්න අර කලින් අවස්ථාවේ වගේ මොකද වෙන්නේ? ගුණ වෙනවා. ගුණ වුණාම දර්ශක එකතු වෙනවා නේද? එතකොට අපිට පෙන්වන්න වෙන්නේ මේ x ගේ ඉන්න 4යි අර x ගෙන් එන 8යි මොකද වෙන්නේ? ගුණ වෙනවා. දැන් අපිට පුළුවන් මේ ළමයේ ඉන්න දෙක ඒ විදියටම තියද්දී හරය සුළු කරගන්න. x පාද සමාන වෙලා තියෙන්නේ. දර්ශක ගුණ වෙනකොට එකතු වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. ඒ කියන්නේ කවුද? x ගේ 12 වෙනි බලය. ඔන්න ඔය විදියටයි එන්නේ. මේ 2යි 12යි සුළු වෙනවද? නැහැ. ඇයි? පාදයේ දර්ශකයි වගේ පෙන්නේ නැහැ නේද? හරි. ඔන්න ඔය විදියට තමයි මේ පාඩමේදී අපිට තියෙන නීති. දැන් ඔයාට අභ්‍යාසවල ගැටලු විසඳන්න පුළුවන්. මේ වගේ මේවා තමයි හම්බ වෙන්නේ. ඔයාට පැටලිලි සාගත තරම් තිබ්බොත් කමෙන්ට් එකක් විදියට ඒක සටහන් කරන්න. ඊට අමතරව දැන් ඔයාට බලා ගන්න පුළුවන් මෙතනදී අපි කලින් කරපු පාඩුවක් තියෙනවා. ඒවත් ඔයාට ඕන නම් ඔයා ඒවත් බලන්න. ඒත් එක්කම පුනරීක්ෂණ අභ්‍යාස කරද්දී පැටලෙයි. කලින් අවුරුදු වල මතකයි. මුලින් මම තව ටිකක් මතක් කරා. හැබැයි තවදුරටත් ඕන නම් ඔයාට පුළුවන් 8 ශ්‍රේණියේ දර්ශක පාඩමක් අපේ channel එකේ තියෙනවා. ඒකත් බලන්න. එහෙනම් අපි ලබන සතියේ මේ වගේම තවත් පාඩමකින් හම්බෙමු. එතකන් ඔයා homework ඔක්කොම ටික කරලා බලාගෙන ඉන්න. channel එකට අලුතින් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට ඒක notification එන්න channel එක subscribe කරලා notification button එක bell button එක press කරලා තියාගන්න. එහෙනම් සතියකින් හම්බෙමු. ආයිබෝවන්. තෙරුවන් සරණයි.